සාදුකාරයක් දෙන්න හැම දෙනාම නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุකියන්න समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤායකෝ අහං උත්තිය ශාවකානං ධම්මං දේසේමි සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි බොහොමත්ම සදහැසිතින් යුක්තව ඓතිහාසික වැවුරු කන්වල රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබෙන ධම්සතර නාලිකාවට බොහොමත්ම ගෞරවයෙන් පැමිණිලා නිත්‍ය සීලය වන පංච සීලය පළමුවෙන්ම සමාදන් වෙලා ඔබ හැමදෙනෙක්ම සූදානම් වන්නේ මේ ධර්ම දේශනාවක් සිදු කරවා ගැනීමට. මේ ධර්ම දේශනාව සිදු කරවා ගැනීමට හේතුව නිමිත්ත අරමුණ කුමක්ද කියන කාරණාව ඔබ හැමදෙනෙක්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වය කඩවැද්දුව කෝරළේ ගෙදර පදිංචිව සිටින අපගේ සුනීසිරි මහත්මයා සහ මාලනී මහත්මිය විසින් ප්‍රධාන දායකත්වයේ දරන ගමන් ඥාති මිත්‍රාදීන් අසල්වැසියන් සමීප ඇත්තන් එකතු වෙලා මේ පින්කම සිදු කරන්නේ. පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි මීට වසර 6කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ
දරුවන් 10 දෙනෙකුගේ ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කිරීම. ඊළඟට වසර ගණනාවකට පෙර මිය පරලෝ යන්ට දුනා වූ ආදරණීය පියාණන් වහන්සේ ප්‍රදාන වර්ග පරම්පරාවෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කිරීම තමයි මේ ධර්ම දේශනාමය පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුන්. ඒ බලාපොරොත්තුන් වලට අමතරව අවශේෂ කාරණාවන් ඔබ හැම දිනෙකම සිත් සතන් වල තබාගෙන මිය පරලෝකීය ඇත්තන්ට පින් ප්‍රාර්ථනා කිරීම, ජීවත් වෙලා ඉන්න ඇත්තන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ආදී කටයුතු වලින් පරිපූර්ණ වෙලා තමයි මේ ධර්ම දේශනාව සිදු කරවා ගන්නේ ඔබ හැම දිනෙකම. බුදුදහමේ උගන්වන ප්‍රධානම කාරණාව තමයි ධර්මය අනිත් ඇත්තන්ට කියා දීම. මේ ඇත්තන් මේ සිදු කරන්නේ ධර්ම දානමය පින්කමක්. සාමාන්‍යයෙන් නිවසක මේ ධර්ම දේශනාව පැවැත්වුණා නම් ඔබ ඇත්තන්ට විතරයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ. ධම්සතර නාලිකාව විසින් මුළු සමස්ත ලෝකයෙහිම ඇත්තන්ට මේ ධර්ම දේශනාව දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීමට සැලැස්වීම බොහොම සත්පුරුෂ ගණයේ පින්කමක්. ධර්මය බෙදා දීමට උදව් උපකාර කළා වෙනවා. ඒකින්ද ආදරණීය මෑණියන් වහන්සේ මිය පරලෝ ගිහිල්ලා අවුරුදු 6ක් ගත වන සන්ධිස්ථාන මොහොතේ ඔබ හැම දිනෙකම අමතක නොවන කාරණාවක් සිදු කරනවා. හැම දිනෙකම ධර්මයේ ශ්‍රවණය කරනවා හා සමානව සමස්ත ලෝකයේම ඇත්තන්ට ධර්මය ශ්‍රවණය කරන්නට සලස්වනවා. පින්වත්නි, මම අද ධර්ම දේශනාවේ මාතෘකා විදියට දේශනා කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ උපාලි වග්ගයේ උත්තිය සූත්‍රය. මේ උත්තිය සූත්‍රය දේශනාවෙන් සිදු කරන්නේ මේ කාලයේ බොහොම ඇත්තන්ට තියෙන යම් යම් කාරණාවන් සම්බන්ධව. මේ කාරණාවන් නිවනට හේතු වෙන කාරණාවන් ටිකක් නෙමෙයි. සාමාන්‍යයෙන් එදිනෙදා ගෙවල් වල ආයතන වල හැමතැනම මිනිස්සුන්ගේ කටවල වචනවල තියෙන කාරණාවන් 10ක් සම්බන්ධව තමයි මේ දේශනාව සිදු කරන්නේ. උත්තිය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා බුදුහාමුදුරන්ගේ කාලේ. මේ බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන ආරාමයට පැමිණිලා බුදුහාමුදුරුවෝ ඉස්සර වෙලාම මේ උන්වහන්සේත් එක්ක සතුරු සාමීචියේ කතා කරනවා. භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනියං කතාසාරේනියං වීතිසාරිත්වා කියලා ඔය ඇත්තෝ ශ්‍රවණය කරන්නේ. පළමුව සතුටු සාමීචියේ යෙදෙනවා ධර්මයේ දේශනා කරන්න ඉස්සර වෙලා. ඔබ අප හැමදෙනෙක්ම යම් කාරණාවක් යම් කිසි කෙනෙක්ගෙන් අහන්නට පළමුවෙන්ම ආගිය තොරතුරු කතා කරනවා. සුව පහසුව ගැන කතා කරනවා. මේ දවස්වල මොනවද කරන්න කියන කාරණාවන් කතා කරනවා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉස්සර වෙලාම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා නැහැ. එන ඇත්තනොත් එක කතා බහ කරලා තියෙන්නේ. ඒ කතා බහ කිරීම තුළින් පුජ්‍යලයාට සමීප වෙන්නට පුළුවන් ප්‍රධාන කාරණාවන් කතා කරනවට වඩා. මජ්ක්‍ධිම නිකායේ චංකි සූත්‍රයේ බුදුහාමුදුරුවන්ගේ උදාර ගුණ 5ක් පිළිබඳව සඳහන් වෙනවා. මේක මේ ගෘහ ජීවිතයක් ගත කරන ඔබ හැම දිනෙකටම බොහොම වැදගත් කාරණා 5ක්. බුදුහාමුදුරුවෝගේ උදාර ගුණ ලක්ෂණ 5ක්. මේ චංකි සූත්‍රයේ සඳහන් වෙන හැටියට පළමුවන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ කවුරු හරි කෙනෙක් මුණ ගැහෙනකොට දුරින් එන විට පළවෙනියෙන්ම කතා කරනවා. තමන්ගේ ආරාමයට කවුරු හරි එනකොට පළවෙනි කාරණාව තමයි දුරින් එනවටම කතා කරනවා. දෙවෙනි එක තමයි පළමුව කතා කරනවා. පළවෙනි එක දුරින් එන විටම කතා කරනවා. දෙවෙනි එක තමයි ඒ කතා කරන්නේ එක්කෙනා කතා කරන්න ඉස්සරලා කතා කරනවා. ඔබ හැමදෙනෙකුටම ගෘහ ජීවිත ගත කරනකොට මේක බොහොම වැදගත්. තමන්ගේ ගෙදරට කවුරු හරි කෙනෙක් එනකොට දුරින් ඉඳලම ඉස්සරලා කතා කරනවා. දෙවෙනි එක තමයි ඒක පිළිගැනීමේ ස්වභාවය. දෙවෙනි එක තමයි
පළමුව කතා කරනවා. තුන්වෙනි එක තමයි කතා කරන්න සෝදානම් වෙලා ඉන්නවා. හතරවෙනි එක තමයි ප්‍රියමනාපව කතා කරනවා. පස්වෙනි එක තමයි බොහොම වැදගත් යහළුවෙකු මෙන් ඇහුම්කන් දෙනවා. හැම කෙනාම කියන දේවල් අහන්න සෝදානම් නැහැ. හැම කෙනෙක්ම කතා කරන්න සෝදානම් වෙලා ඉන්නේ ලෝකේ. අහගෙන ඉන්නවා බොහොම අඩුයි. ලෝකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට යම්කිසි කෙනෙක් අහගෙන ඉන්න පුරුදු වෙනවා නම් ලෝකේ ප්‍රශ්න බොහොම निराකරණය වෙනවා. අහන්න කැමති නැතිකම තමයි ලෝකේ තියෙන ප්‍රශ්න වලට ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒවට උත්තර නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා නිශ්ශබ්දව ඉන්න ඕන දේවල්. ඒ නිශ්ශබ්දව ඉඳීම සම්බන්ධව මේ සූත්‍ර දේශනාවේදී ඉදිරියට සඳහන් වෙනවා. ඉතින් සතුරු සාමීචියේ කතා බහ කරලා මේ උත්තිය බ්‍රාහ්මණයේ බුදුහාමුදුරන් අහනවා කිනුකෝ බෝ ගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝගමඤ්ඤಂತಿ. බුදුහාමුදුරනේ ලෝකය සදාකාලිකද කියලා අහනවා. බලන්න මේ ඇත්තන්ට තිබිච්ච ප්‍රශ්න. මේ උපාලි වර්ගයේ මේ සූත්‍ර දේශනාව ගොඩක්ම තියෙන්නේ මේ කාරණාවන් සම්බන්ධව. බ්‍රාහ්මණයෙක් නෙමේ උත්තිය කියලා කියන්නේ. සමහර විට මෙයා බුදුහාමුදුරුවෝ අමාරුවේ දාන්න අදහසින් බුදුහාමුදුරුවෝ අමාරුවේ දාන්න ඕන කියන අදහසින් ආපු කෙනෙක් වෙන්නට පුළුවන්. ඒකෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සදාකාලිකද කියලා අහනවා. මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අව්‍යාකතං කෝ එවං උත්තිය මයා සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝගමඤ්ඤಂತಿ. උත්තිය මම ලෝකය සදාකාලික කියන කාරණාවට අව්‍යාකෘතයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඔබ හැම දිනාටම මොකක්ද මේ අව්‍යාකෘත කියලා කියන්නේ? අව්‍යාකෘත කියලා කියන්නේ ඒවට උත්තර දෙන්නේ නැහැ. ඒ කාරණාවට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. උත්තර දීමෙන් පළක් නැහැ. අනිත් කාරණාව තමයි ජාතිය ඉපදීම ජරාව ජරාවටපත් වීම ව්‍යාධිය ලෙඩවීම මරණයටපත් වීම යමක් ලැබෙනව නම් ඒ නොලැබෙන දේ සම්බන්ධව ලැබීම සම්බන්ධවත් නොලැබීම සම්බන්ධවත් හිත හදා ගන්නවත් නිවනටවත් ඒක හේතු වෙන්නේ නැහැ. මේ ලෝකය සම්බන්ධව කතා කරයි කියලා අපිට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙවැනි කාරණාවන් උත්තර දෙන්නේ නැහැ. අව්‍යාකෘත කියලා කියන්නේ මේකට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උත්තිය මම ඔයා අහන ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ. අව්‍යාකෘතයි. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් උත්තිය බ්‍රාහ්මණයටත් හිතෙන්නේ නැති මේවට මේ උත්තර දෙන්නේ නැති බුදුහාමුදුරුවෝ නොදන්නවා නිසාවෙන් කියලා. බුදුහාමුදුරුවෝ නොදන්නවා නෙමෙයි දීලා උත්තරයක් වැඩක් වෙන්නේ නැහැ. පළවෙනි එක නිවන් ලබා ගැනීමනේ හැමදෙනාගේම අරමුණ නිවනට හේතු වෙන්නේ නැහැ. තර්ක කිරීම පමණයි සිදු වෙන්නේ. ඔය ඇත්තන් හිතනවද ලෝකේ සදාකාලිකයි කියන එකට උත්තරයක් දුන්නොතින් උත්තිය බ්‍රාහ්මණය තව ඒව අහන්නේ නැහැ ඉන්නතුව ඉන්නවා කියලා. තව ඒව අහනවා. ඒකට උත්තරයක් දුන්නම තව ඒව අහනවා. ඒකින්ද බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැහැ මම ඔකට උත්තර දෙන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට මේ උත්තර දීම දෙන්නේ නැති හින්දා තව කාරණාවන් උත්තිය බ්‍රාහ්මණය අහනවා. බුදුහාමුදුරුවන්ගෙන් එකට ඔය දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා ප්‍රශ්න මාලාවක් තියෙනවා. උත්තර දෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ උත්තර දෙන්න ක්‍රම හතරක් බුදුදහම සඳහන් වෙනවා. ඒකාංශ ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, පටිපුච්ඡා ව්‍යාකරණ, තපනීය ව්‍යාකරණ කියලා. ඒකාංශ ව්‍යාකරණ කියලා කියන්නේ එක හිලාම බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. ඒක ශ්‍රාවකයා මත යපිලා නෙමෙයි උත්තරය දෙන්නේ. බුදුහාමුදුරුවෝ එක සැරේම ශ්‍රාවකයාට ධර්ම දේශනා කරන එකට කියනවා ඒකාංශ ව්‍යාකරණ කියලා. දෙවෙනි එක තමයි විභජ්‍ය ව්‍යාකරණ. කොටස් වශයෙන් බෙදාවෙන් කොට දක්වනවා. මෙන්න මේ කොටස කියලා බෙදාවෙන් කොට දක්වන සූත්‍ර දේශනාවන් තියෙනවා ධර්ම දේශනාවන් තියෙනවා. ඒකට කියනවා විභජ්‍ය කියලා කියන්නේ බෙදාවෙන් කරනවා. තුන්වෙනි එක තමයි පටිපුච්ඡා ව්‍යාකරණ. ඒකට උදාහරණයක් දෙන්නම් ඔය ඇත්තන්ට.
කිසා ගෞතමිය තමන්ගේ දරුවා මිය පරලොව ගියාට පස්සේ ජේතවනාරාමයට වැඩලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ මගේ දරුවා සුවපත් කරලා දෙන්න. ඒ වෙලාවේ අන්න එයා ප්‍රශ්නයක් නේ අහන්නේ සුවපත් කරලා දෙන්න පුළුවන්ද? කිසා ගෞතමයකින් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා ඔබතුමියට පුළුවන්ද නොමල ගයකින් නබ මිටක් ගේන්න? බලන්න ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ප්‍රශ්නයකින් උත්තර දෙන්නේ. ඒකට කියනවා පටිපුච්චා. හතරවෙනි එක තමයි තපනීය. ඒකට උත්තර දෙන්නෙත් නැහැ. උත්තර දීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඒකංශ ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, පටිපුච්චා ව්‍යාකරණ, තපනීය ව්‍යාකරණ කියලා හතරක් තියෙනවා. බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් මේ දේශනාව වර්තමානයේ ශ්‍රාවකයාට ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන්ට. ඊළඟට දැන් උත්තර දුන්නේ නැහනේ තව කාරණාවන් ටිකක් අහනවා. බුදුහාමුදුරනේ ලෝකය සාස්වතද? ඊළඟට ලෝකය සදාකාලිකද කියලා අහුවනේ ඉස්සර වෙලා. ඊළඟට ආයෙත් අහනවා ලෝකය සදාකාලික නැද්ද? ඊළඟට අහනවා ශරීරය හා ජීවය කියලා කියන්නේ එකක්ද? ආයෙත් අහනවා ශරීරය හා ජීවය කියලා කියන්නේ දෙකක්ද? ඊළඟට ආයෙත් අහනවා බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ මරණින් මතු ඒ කියන්නේ පිරිනිවන් පෑවට පස්සේ ඉන්නවද? ආයෙත් අහනවා තථාගතයන් වහන්සේ මරණින් පසු නැද්ද? මේ සමහර වෙලාවට මේ ප්‍රශ්න මොනවද කියලා හිතෙනවනේ. ඊළඟට ආයෙත් අහනවා ප්‍රශ්නයක් තථාගතයන් වහන්සේ මරණින් පසු ඉන්නවද නැද්ද? ඉන්නවද කියලා අහනවා, නැද්ද කියලා අහනවා, ඉන්නවද නැද්ද කියලා අහනවා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා ලෝකයේ කෙලවරක් තියෙනවද කියලා. තව ප්‍රශ්නයක් අහනවා ලෝකයේ කෙලවරක් නැද්ද කියලා. තව ප්‍රශ්නයක් අහනවා කර්ම විපාක වල තමන් කරන කුසල අකුසල වල විපාක තියෙනවද කියලා. මේ කාරණා 10ම අහනවා. මේ කාරණා 10ට දැන් සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙනවා මේවට උත්තර දීලා බුදුදහම ආධාරණ කෙනෙකුට බුදුදහම සම්බන්ධව යම් අවබෝධයක් තියෙනකොට මේ ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා. බුදුහාමුදුරුවෝ එම නිසා නොදන්නවා නිසාවෙන් නෙමෙයි මේවා නිවනට හේතු නොවන නිසාවෙන් නිර්වාණය ළඟා කර ගැනීමට මේ සසර දුක නැති කර ගැනීමට ලෝකයේ කෙලවරක් තියනවද කියන කාරණාව අපිට වැදගත් වෙනවද? ලෝකයේ කෙලවරක් තියෙන කියනවද කාරණාව වැදගත් වෙන්නේ නැහැ. හිසකිනි ගත්තෙකු එගිනි නිවන ලෙස මොනවද මේ කුසලට පමා වෙන්න එපා කියලා කියන්නේ කොහොමද? හිසකිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වගේ හිතන්නකෝ කාන්තාවක් ඒ කාන්තාවගේ කොණ්ඩයට කුස්සියේදී ගින්නක් ඇති වෙනවා. ගින්න ගත්තොතින් ওই කොණ්ඩයක් කොච්චර වේගයෙන් නිවන්න උත්සාහ කරනවද ඔබ කෙනෙක්? ඒ තරම් කුසලට පමා වෙන්නට එපා කියලා කියන්නේ. හේතුව මොකක්ද දන්නවද? ඔය වයස්වල ඇත්තන් තම තමන්ගේ වයස ප්‍රමාණය මෙතන ඉන්නවා පොඩි වයසේ ඉඳලා මේ ලෝකයේ ශ්‍රවණය කරන හැම කෙනෙක්ම තම තමන්ගේ වයස් වලට හම්බ කරගත්ත දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඔය ඇත්තන් හම්බ කරගත්ත දේවල් ඉඩ කඩන්, යාන වාහන, ගෙවල් දොරවල්, ස්වාමි පුරුෂයෙක්, ස්වාමි දියණියක්, අඹදරුවන් ඔය සමස්ත දේවල් මොනවද? උපභෝග පරිභෝග වස්තු, නිශ්චල චංචල දේපල මොනවද? ඔබ ජීවිත කාලේ එකතු කරගත්ත දේවල්. නිකමට හිතන්න ඔය එකතු කරගත්ත දේවල් එක තප්පරයකින් දාලා යන්න සිද්ධ වෙනවා අපි හැම දිනාටම. එක තප්පරයෙන් දාලා යන්න සිද්ධ වෙනවා. මරණ මංචකයට යන්න සිද්ධ වෙනවා. බලන්න ඔය ඇහිපිල්ලම් ගහනව නේද නොදැනුවත්ව අපි. හුස්ම ගන්නේ නොදැනුවත්ව. ඇහිපිල්ලම් ගහන්නේ නොදැනුවත්ව මරණ මංචකයේ ඉන්න කෙනෙකුට ඇහිපිල්ලම් ගහන එකත් වේදනාවක් වෙනවා. ඔය ඇත්තන් ළඟට ගියාට පස්සේ ගොඩක් ඇත්තන් දැකලා තියෙනවා මරණ මංචකේ ඉන්න ඇත්තන්. ඒ ඇත්තන්ට S2 ඇරලා බලන්නට ඕන කවුද ඇවිල්ලා ඉන්නේ කියලා තමන් බලන්නට. මතක තියාගන්න
දවසක් දිනයක් වේලාවක් එනවා ඇහි පිල්ලම් ගහන එකත් ඇස් ඇරලා බලන එකත් එයාට බරක් වෙන දවසක්. මේ දානමාන ආදී කටයුතු වලින් ඉෂ්ට සිද්ධ කරන්නේ ඔය ඇත්තෝ ධනෙ වියදම් කළ මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඔය ඇත්තෝ ධනෙ වියදම් කළ වසර ගණනාවක් අම්මාට තාත්තාට වර්ග પરම්පරාවෙන් මිය පරලෝකීය ඇත්තන්ට පින් පිනිස ධනෙ වියදම් කරා. ඔය ඇත්තන් හිතන්න දානය පුරුදු කරපු නැති කෙනෙකුට එක සැරේට මේ දේවල් අත්හැරලා යන්නට බැරි වෙනවා. ඇයි තමන්ගේ දේවල් මරණ මංචකේ ඉන්නකොට එයාගේ හිත වැඩ කරනවා. හිත හැමතිස්සෙම වැඩ කරනවා. හිතට හිතන්න පුළුවන්. හිතට වැටකඩලු දාන්න බෑනේ. පුංචි කාලේ ඉඳලා අවුරුදු 80 කෙනෙකුට ඒ ඇත්තන්ට මානසික හෝ ප්‍රශ්නයක් අඩුභාවයක් තිබුණේ නැති වුණොත් අවුරුදු 80 කෙනෙකුට එක වසරට දෙක වසරට තුන වසරට යන්නත් පුළුවන්. හිතින් හිතට වැටකඩලු දාන්නට බෑ. ඔය ඇත්තන් හිතන්න අවුරුදු 80 කෙනෙකුට මරණ මංචකේ ඉන්නකොට කොච්චර දේවල් හිතනවා ඇද්ද? පින්වත්නි මේ සමස්ත දේවල් දාලා යන සිද්ධ වෙනවා අපි හැම දිනාටම. ඒ දාලා යන හිත හදන එක කරන්නේ මේ දාණයෙන් කරන්නේ. ආමිෂ දානය ධර්ම දානය කියලා දෙකක් කොටස් දෙකකට බෙදලා වෙන් කරනවා. ආමිෂ දාණයෙන් සිදු කරන්නේ තමන්ට තියෙන දේවල් අත්හරින එක. මෙහෙම හිතන්න උදාහරණයක් දෙන්න. හිතන්න ආහාර පිණිස උදේ ඉඳලා ආහාර ඉල්ලන කෙනෙක්, සිංගමන් යදින කෙනෙක්, ආහාරය පිණිස සිංගමන් යදින කෙනෙක් මට ආහාර දෙන්න කියලා ඉල්ලනව නේද? මට ආහාර දෙන්න කියලා ඉල්ලන වෙලාවට එයාට උදේ ආහාර ගත්තට පස්සේ දවල් කෑමක ලැබෙයිද කියන කාරණාව අවිනිශ්චිතයි. ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. දවල්ට ආහාර ගත්තට පස්සේ රැට ආහාරය ගන්නවද කියන එක අවිනිශ්චිතයි. ඇයි ලැබෙනොත් විතරයි ආහාර ගන්න පුළුවන් වෙන්නේ. මේ පින්කමෙන් මොකක්ද දන්නවද කරන්නේ? අත්හැරීමෙන් කරන්නේ මේ සමස්ත දේවල් අත්හැරලා යන්න දාලා යනකම් මේ නිර්වාණය ලබන්නනේ අපි උත්සාහ කරන්නේ. නිර්වාණය ලබන්නට යන මාර්ගයේ ඔය ඇත්තන් හිතන්න මිනිස්සෙක් වෙලා ඉපදිලත් ඒ ඇත්තන් මුළු දවසම ගත කරන්නේ ආහාර ඉල්ලන්නට. ඔබ හැම දිනකට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. සුවපත්ව ඉන්නවනේ. පින් හේතු වෙන්නේ සසර පැවැත්මට, පව් හේතු වෙන්නේ සසරේ පැවැත්මට. පින පව දෙකම හේතු වෙන්නේ මොකටද? සසරේ පැවැත්මට. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සසරේ පැවැත්මට නම් පින හේතු වෙන්නේ මොකටද අපි පින් කරන්නේ කියලා. පින් කරන්නේ හේතුව තමයි නිවනට යන මාර්ගයේ කුසල් පරිපූර්ණය කරන්නට උපභෝග පරිභෝග වස්තු ඇතුව උපදින්න. අරයාට ආහාර ඉල්ලන්න විතරයි තියෙන්නේ. දැන් ඔයත්තන්ට මේ දේවල් ලැබෙනවා. දැන් තියෙන්නේ හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කුසලයට පමාන වෙන්නට. ඔය කාරණාවන් තේරෙන්නේ ගොඩක් ඇත්තන්ට වයසට යන වෙලාවට. තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි වෙන කාලයක් අපි හැමදෙනාටම එනවා. ඉතින් මෙන්න මේවට හේතු වෙන දේවල් තමයි බුදුදහමේ බුදුහාමුදුරුවෝ උත්තර දීලා තියෙන්නේ. වෙන කිසිම දෙයකට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒව පළක් වෙන්නේ නැහැ. ඉපදීම දුකක් නේද හැමදෙනාටම. බලන්න මේ ඉපදිච්ච නිසාවෙන් තමයි ජරාවටපත් වෙන්නේ. ජරාවටපත් වෙන හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. බලන්න ඔබ හැමදෙනාටම තියෙන ලෙඩ රෝග ටික මතක් කරන්නට. ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරානේ. ලාභය හොයාගෙන නේද අපි හැමදෙනෙක්ම යන්නේ. උදේට ඔය ඇත්තන්ගේ නිවෙස් වලින් එළියට බහලා පාර දිහා බලන්න. පාර දිහා බලන වෙලාවට උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යන තාක්කල් මිනිස්සු මොනවද හොයන්නේ? ලාභය හොයන්නේ. ජීවත් වීම පිණිස ලාභය හොයනවා. අඹදරුවන් පෝෂණය කරන ලාභය හොයනවා. තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ලාභය හොයනවා. ලාභය හොයන්නේ. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලාභය ආරෝග්‍ය පරමාලාභා නිවන තමයි නිරෝගීකම තමයි පරම ලාභය. නිරෝගීකම නැති වුණොත් නිරෝගීකම නැති වෙච්ච කට්ටිය මේ ටීවී එක බලාගෙන ඉන්නවා ඇති. ධම්සතර රූපවාහිනිය බලනවා ඇති. මෙතන ඇති නිරෝගීකම අහිමි වෙච්ච ඇත්තෝ. නිරෝගීකම කියලා කියන්නේ තමන් මොනියම් හෝ දෙයක් මත බෙහෙත් මත යැපෙනවා නම් ඒ නිරෝගීකම නැති වෙච්ච නිසාවෙන්.
නිරෝගීකම නැති වුණොත් මොකද්ද වෙන්නේ? ලැබිච්ච ලාභයක් භුක්ති විඳීමටත් නොලැබිච්ච ලාභයක් උපයා ගැනීමටත් බැරි වෙනවා. තව අවුරුදු ලක්ෂ ගාණක් මේ ලෝකයේ පැවතුනත් ලොකුම ලාභය පරම ලාභය නිරෝගීකම. සන්තුට්ටි පරමං ධනං ලොකුම ධනය තමයි සතුට. සතුට නැති වුණොත් ඔය ඇත්තන් ජීවිත ගත කර නැත්තන් මතක තියාගන්න සතුට නැති වුණොත් මොන තරම් සල්ලි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. බලන්න හැම කෙනෙක්ම සන්තුට්ටි පරමං ධනං මේ තරුණ පරම්පරාව විවාහ ජීවිතයන්ටපත් වෙන පරම්පරාවන් ධනය මත තමයි සතුට රඳා පවතිනවා කියලා හිතන්නේ. ඒක තමයි ලොකු ගෙවල් දොරවල් හදන්නේ. ඒක තමයි ලොකු යාන වාහන ගන්න. ඒවා අරගන්නට එපා කියලා බුදුදහම දේශනා කරන්නේ. පංචකාම සම්පත් විඳින නැත්තන්නේ හැම දිනෙකම පංචකාම සම්පත් විඳින්න. කාටවත් කරදරයක් නොවන විදියට ඇස කන නාසය දිව ශරීරය කවුරු කිව්වත් මොනව කරත් ඒවා පිනවනවනේ. හැබැයි සතුට රඳා පවතින්නේ ධනය මත නෙමෙයි. ධනය මත රඳා පවතිනවා කියලා හිතන නිසාවෙන් තමයි ලොකු ගෙවල් දොරවල් හදන්නේ. ලොකු යාන වාහන ගන්නෙ. මතක තියාගන්න. ඔය ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කිසිම හේතුවක් මත සතුටු කරන්න බෑ. නකහපන වශයෙන් තිත්තිකාමේසු විජ්ජති. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකක්ද? කහවණු වැස්සක් වැස්සත් ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි පිනවන්න බෑ. දැන් ඔය ඇත්තන්ට හිතන්න යාන වාහන ගෙවල් දොරවල් තියනවා කියලා හිතන්න. දැන් ඔయిత වඩා පහළ මට්ටමක ඉන්න කෙනෙක් ගෙයක් නැති කෙනෙක් ගෙයක් බලාපොරොත්තු වෙනවනේ. ගෙයක් තියෙන කෙනෙක් වාහනයක් බලාපොරොත්තු වෙනවා. වාහනයක් තියෙන කෙනෙක් තව වාහනයක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔය ඇත්තන්ට වඩා පහළෙන් ඉන්න කී දෙනෙක් ලෝකේ ඉන්නවද? ආහාර පහෙන් එකක් ආහාර නැතුව ඉන්නවා කියලා කියනවනේ ලෝකේ. ආහාර නැතුව මිනිස්සු ඉඳිනවා. ඔය ඇත්තන්ටත් බලාපොරොත්තු තියෙනවා. ලෝකේ ඉන්න ලොකුම සල්ලි තියෙන කෙනාටත් බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු නැති වෙන්නේ නැහැ. ඒක සහල්ු ගති පැවතුම් ඇති කර ගැනීම සරලව ජීවිතය ගත කරන්න බොහොම ලේසි වෙනවා. සන්තුට්ටි පරමං ධනං හැම කෙනෙක්ම බලන්නට ඕන, තේරුම් ගන්නට ඕන ධනය මත නෙමේ සතුට රඳා පවතින්නේ. එහෙනම් ධනය තියෙන සමස්ත ලෝකයේ ඇත්තන් සතුටින් ජීවත් වෙන්නට ඕන. ආයෙත් කියනවා සන්තුට්ටි පරමං ධනං සතුට තමයි ලොකුම ධනය. ඉතින් මේ අවශේෂ කාරණාවන් ටිකක් දේශනා කරන්නට යෙදුනේ. බුදුහාමුදුරුවන්ට තාම මෙයා දැන් මේක උත්තර දීමක නතර කරලා නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන එක මෙයා නතර කරන්න උත්සාහ කරන්නේ නැහැ. තව අර කාරණා 10ම එක දිගට අහනවා. ලෝකයේ සදාකාලිකද? ලෝකයේ සදාකාලික නැද්ද? ශාරීරික ජීවය කියලා කියන්නේ දෙකක්ද? ශාරීරික ජීවය කියලා කියන්නේ දෙකක් නෙමෙයිද? ලෝකයේ කෙලවරක් තියනවද කියලා පියවරෙන් පියවර බුදුහාමුදුරුවෝ ගින් ප්‍රශ්න අහනවා. බුදුහාමුදුරුවෝ මෙන්න මේ වෙලාවට මම අර ඉස්සෙල්ලා කියපු ගාථා ධර්මය මගේ සූත්‍ර දේශනාවේ මාතෘකාව දේශනා කරනවා. අභිඥායකෝ එවං උත්තිය ශාවකානං ධම්මං දේශේති. උත්තිය මම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. සත්තානං විසුද්ධිය සත්වයාගේ පිරිසුදුභාවය සඳහා මම ධර්ම දේශනා කරන්නේ. බලන්න අර අහන උත්තර වලට ප්‍රශ්න වලට බුදුහාමුදුර දෙන උත්තරය මම ධර්මයේ දේශනා කරන්නේ සත්වයාගේ පිරිසුදුභාවය සඳහා. දුක් දුම්නස් නැති කිරීම සඳහා. ශෝක පරිදේව බලන්න ශෝක කරන තරම් දැන් ආදරණීය මෑණියන් මිය පරලෝකියාට පස්සේ ඇත්ත ශෝක වුණා මීට වසර 6කට පෙර. ඊට පෙර ආදරණීය පියාණන් වහන්සේ මිය පරලෝකියාට පස්සේ ශෝක වුණා. ඔය ඇත්ත හිතනවද මේ රූපවාහිනී නාලිකාව බල නැත්තන් හිතනවද අපි අඬලා ඉවරයි කියලා? අඬලා ඉවර නැහැ. ආයි අඬන්න වෙනවා. ඒ අඬලා ඉවර වුණාට පස්සේ ආයිත් අඬන්න වෙනවා. දැන් ඇයි? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බුදුදහමේ උගන්වනවනේ. තමන් සමග ඉන්න ප්‍රියයන් සමග වෙන්වීම දුකක්. ඔය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක නැවත ඔය ඇත්තන්ට විඳින්න සිද්ධ වෙනවා. මේ සමස්ත ලෝකයේ හැම දිනාටම විඳින්නට සිද්ධ වෙනවා. ඒක බුදුදහමද
කිතුණු ආගමේ ඇත්තන්ටද මුස්ලිම් ආගමේ ඇත්තන්ටද කියන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. මිනිසුන් බෙදාගෙන තියෙන ආගම්, මේක මගේ ආගම, මේක මගේ ආගම, මේක මගේ ආගම කියලා. මුස්ලිම් පින්වතුන්ටත් ඉපදීම දුකක්. ක්‍රිස්තියානි පින්වතුන්ටත් ඉපදීම දුකක්. බෞද්ධයන්ටත් ඉපදීම දුකක්. ක්‍රිස්තියානි ඇත්තන්ට ජරාවටපත් වීම දුකක්. මුස්ලිම් ඇත්තන්ට මරණයටපත් වීම දුකක්. බෞද්ධ ඇත්තන්ට මරණයටපත් වීම දුකක්. ලෝකයේ ඉන්න ඉහළ කුලයේ සිට පහළ කුලය දක්වාම මිය පරලෝ යන එක දුකක්. ලෝකේ යුද ගිනි අවිලමින් පවතිනවා. තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එහෙනම් බෞද්ධයන් විතරක් නෙමෙයි විඳින්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මිනිසුන් විතරක් නෙමෙයි සත්තුනුත් විඳිනවා. එහෙනම් මරණය දක්වාම මේ කාරණාවන් විඳින්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ නැවත වතාවක් දේශනා කරනවා මේ දුක් දුම්නස් නැති කිරීම, නිර්වාණය ළඟා කිරීම සඳහා තමයි මගේ ධර්ම දේශනාව ඉවහල් වෙන්නේ. මගේ දේශනාව නිබ්බානස්ස සච්චි කිරියායාති. නිවන ලබා ගන්න තමයි හේතු වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ලෝක දෙකක් සම්බන්ධව දේශනා කරනවා. බොහොම වැදගත් මේක. පළවෙනි ලෝකය තමයි ඔය බඹයක් තරම් ශරීරය. දෙවැනි ලෝකය තමයි ඉරහඳ තාරකා වලින් ගස් වලින් යුක්ත, ගංගා වලින් යුක්ත අපිට පේන්නට තියෙන බාහිර ලෝකය. ඔය විශ්ව ලෝකයේ අචින්ත්‍යයි. ඒ කියන්නේ හෙව්වට වැඩක් වෙන්නේ නැහැ. ඇයි හෙව්වට වැඩක් වෙන්නේ නැත්තේ? නැවත දේශනා කරනවා. හෙව්වට නිවන ළඟා කරගන්නට ඒ උදව් උපකාර වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොන ලෝකයේ සම්බන්ධවද වැදගත් කොට සලකලා තියෙන්නේ? ඔන්න ඔය බඹයක් තරම් ශරීරය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ බඹයක් තරම් ශරීරය තුළ තමයි මම ලෝකය තියෙනවා කියලා දේශනා කරන්න කියලා. බඹයක් තරම් ශරීරය තුලින් තමයි ලෝකය දකින්නට ඕන කියලා. ඔය හිසේ සුට දෙපතුල දක්වාම තියෙන කාරණාවන් වලින් තමයි ලෝකය දකින්නට ඕන කියලා. ඒකින්ද බුදුහාමුදුරුවෝ මේ කාරණාවන් මත පුජ්‍යලයා සසර කතරින් එතර වීම සඳහා තමයි ධර්මයේ දේශනා කරන්න කියලා උත්තිය බ්‍රාහ්මණයට දේශනා කරා. ඊට පස්සේ උත්තිය බ්‍රාහ්මණයා ආයෙත් මේක ඇතරියේ නැහැ. උත්තිය බ්‍රාහ්මණය අහනවා ඔබ වහන්සේ තමන්ගේ නුවණින් අවබෝධ කරගෙන ධර්මය දුක් දුම්නස් නැති කරන්න නම්, ශෝක පරිදේවයන් දුරු කරන්න නම්, නිර්වාණය ළඟා කරගන්න නම් ඔය ධර්මය දේශනා කරන්නේ ඔබ වහන්සේ ඔය කියන නිවන ළඟා කරගන්නට මේ මුළු ලෝකෙම ඇත්තන්ට පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ ලෝකයේම ඇත්තන්ට බැරි නම් ලෝකයෙන් භාගයකටවත් පුළුවන්ද කියලා අහනවා. දැන් ඔය ඔබ වහන්සේ කියන නිවන තියෙනවා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්නම් ඔබ වහන්සේ කියන නිවන ලෝකයේම ඇත්තන්ට පුළුවන්ද ලබා ගන්න කියලා අහනවා. දෙවෙනි එක තමයි ලෝකයේම ඇත්තන්ට බැරි නම් ලෝකයෙන් භාගයකටවත් පුළුවන්ද කියලා අහනවා. ආයෙත් අහනවා එහෙමත් බැරි නම් ලෝකයෙන් තුන් කාලකටවත් පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒවං උත්තේ භගවා තුන්නී අවෝසි බුදුහාමුදුරුවෝ සද්ද නැති වුණා. ආයි ශබ්දයක් නැහැ. නිශ්ශබ්ද භාවයටපත් වුණා. ගොඩාක් සූත්‍ර දේශනාවන් වලදී බුදුහාමුදුරුවෝ නිශ්ශබ්ද වෙලා තියෙනවා. ඇයි ඒ ප්‍රශ්න වලට උත්තර දීමෙන් පළක් නොවන නිසා වේ. නැවතත් මතක් කරනවා ඒ ප්‍රශ්නට උත්තර දීමෙන් නිවනට හේතු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා ඊට පෙර දැන් ලෝකය සදාකාලිකයි කියලා දේශනා කරාට පස්සේ නිවන ලැබෙනවද කියලා අහනවා. දැන් මෙයා අහන්නේ ලෝකය සදාකාලිකයි කියලානේ. මම දැන් ලෝකය සදාකාලිකයි කියලා දේශනා කරාට පස්සේ ඔබතුමාට නිවන ලැබෙනවද කියලා අහනවා. ආයෙත් අහනවා ලෝකය සදාකාලිකයි කියලා නෑ කියලා කිව්වන් පස්සෙත් නිවන හමු වෙනවද කියලා අහනවා. ඉපදීම නැති වෙනවද කියලා අහනවා. ඔකට ඔය කාරණාවන් 10ට උත්තර දුන්නොතින් ඔබතුමා ඊළඟට ලබා ගන්නා ඉපදීම නැති වෙනවද කියලා අහනවා. ජරාවටපත් වීම නැති වෙනවද කියලා අහනවා. වයසට යන එක නැති වෙනවද කියලා අහනවා. මේ තියෙන ප්‍රශ්නයක් මත. මරණයටපත් වෙන එක නැති වෙනවද කියලා අහනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක නැති වෙනවද කියලා අහනවා. ওই ප්‍රශ්න වලට මම උත්තර දුන්නොත්
අප්‍රියන් සමග එකතු වීමේ දුක නැති වෙනවද කියලා අහනවා. ඇසටයි කනටයි නාසයටයි දිවටයි ශරීරයටයි පංචීන්ද්‍රියට ලැබෙන්නා වූ සුව පහසු දුක් දුම්නස් සුව පහසු දේවල් සහ දුක් දුම්නස් නැති වෙනවද කියලා අහනවා. මම මේවට උත්තර දුන්නොත් එහෙනම් පින්වත්නි බොහොම සමීප කාරණාවක් මම ඔය ඇත්තන්ට මතක් කරන්නම්. මේ කාලේ ලංකාවේ ඇත්තන් හොයනව නේද බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද ඉන්දියාවේ ඉපදුනාද කියලා. ඔන්න ඒකට උත්තරයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද කියන කාරණාවත් ඉන්දියාවේ ඉපදුනාද කියන කාරණාවත් අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ ධර්මයක් දේශනා කරලා තියෙනවනේ. මේ ධර්මයනේ වැදගත් කරගන්නට ඕන. ධර්මය වැදගත් කරගන්නට ඕන. ධර්මය වැදගත් කරගෙන තාම නිවන් දකින්නට බැරි කමක් නැහැ. මේ පිළිවෙල කාරණාවන් තියෙනවා. ඒ පිළිවෙලට යම් කෙනෙකුට යන්නට පුළුවන් නම් මේ දේවල් අත්හරින්න සූදානම් නම් නිවන සාක්ෂාත් කර ගන්නට පුළුවන්. නිවන ළඟා කර ගැනීම කිසි කෙනෙකුට ළඟා කර දෙන්නට පුළුවන් කාරණාවක් නෙමෙයි. බුදුදහමේ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම ධර්මයේ දේශනා කරනවා විතරයි. ධර්මයේ පිළිපැදීමෙන් නිවන ලබා ගන්නට හේතු වෙන කාරණාවන් සාක්ෂාත් කර ගන්නට ඕන ඔය ඇත්තන්. ඒක වයසට යෑමේදී සිදු කරන්නට ඕන කාරණාවක් නෙමෙයි. ලංකාව වගේ රටවල් වල ලෝකේ බටහිර යුරෝපීය රටවල් වල 60%ක 70%ක විතර වේගෙන් බෞද්ධ දර්ශනය ව්‍යාප්ත වෙනවා. බෞද්ධ දර්ශනය ව්‍යාප්ත වෙන්නේ මේ ආගමක් කොට සලකන කාරණාවක් නෙමෙයි. ඔය දානමාන ආදී කටයුතු සිදු කරන දේවල්, ආමිෂය කාරණා සිදු කරන කාරණාවන්, ඊළඟට තමන්ගේ යම් කාරණාවක් සිදු වුණාට පස්සේ ආගමික පරිසරයේ සිදු කරන කාරණාවන් මත නෙමේ බෞද්ධ දර්ශනය තිබෙන්නේ. බෞද්ධ දර්ශනය තිබෙන්නේ දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, දුක නැති කිරීම කියන කාරණාවන් මත තීරණය වෙන දේවල් තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඊට පස්සේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය නැති වෙන්නේ නැහැ මේ කාරණාවන් දේශනා කරාට පස්සේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔය නිශ්ශබ්ද වීමට පෙර. ඊට පස්සේ දැන් උත්තිය බ්‍රාහ්මණයට හිතට අමාරුයි. ඇයි? අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ. නිවෙස්වල ගෘහ ජීවිතය ගත කර නැත්තන්ට යම් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒ ප්‍රශ්නයට උත්තර හොයනව නේද? ඒ උත්තර හොයන්නට ඕන සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව ඔබ හැම දෙනෙක්ම. මේ තරම් විශිෂ්ට දර්ශනයක් තියෙනවනේ. Tamanට කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්න ඔය ඇත්තන් යම් කිසි කෙනෙකුට, එක ගුරුවරයෙකුට, එක්ක හාමුදුරන් වහන්සේ නමකට, එක්කෝ මට මේ දෙයට උත්තරයක් ලැබේ කියලා කියන කෙනෙකුට ඒ දේවල් සංගවන්නේ නැතුව ඒ දේවල් අහන්න කෙනෙක් තියාගන්නට ඕන ජීවිතේ. ඔය ඇත්තන්ට සමස්ත ජීවිතවල ප්‍රශ්න වලට හේතුව තමයි මිනිසුන් තමන්ගේ ප්‍රශ්න හිතවල හිර කරගෙන ඉන්න එක. ඒ හිතවල හිර කරගෙන ඉන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න වලින් මිදෙනව නම් එක්ක ස්වාමි පුරුෂයාට, එක්ක ස්වාමි දියණියට, එක්ක දරුවන්ට, එක්ක මහත්යට, එක්ක නෝනට, නැත්තම් වැදගත් කෙනෙකුට මට උත්තරයක් හම්බ වෙයි කියන කෙනෙකුට කියන්න පුළුවන් නම් ඔය ජීවිත ගත කරන එක බොහොම සැහැල්ලුයි. Tamanට තියෙන ප්‍රශ්නය කියන්න කෙනෙක් ජීවිතේ හදා ගන්නට ඕන. ගොඩක් ප්‍රශ්න වලට හේතුව හිතන්න මෙහෙම අවුරුදු 25කින් විවාහ ජීවිතයටපත් වෙන කෙනෙක් අවුරුදු 30දී යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ඇත්තන් අවුරුදු 30, 40, 50, 60, 70 අවුරුදු 70ක් ජීවත් වුණා කියලා හිතන්න. අවුරුදු 40ක්ම යම් පොඩි ප්‍රශ්නයක් මත ජීවිත කාලෙම දුකෙන් ඉන්නට සිද්ධ වුණොත් මොකද කරන්නේ? ඒකින්ද මේ බෞද්ධ දර්ශනය කියන කාරණාවන් සම්බන්ධව ලෝකේ හැම කෙනෙක්ම දැන් උත්සුක වෙනවා මේ කාරණාවන් සම්බන්ධව. අවාසනාවට අපේ ඇත්තන් මේක වයසට ගියාට පස්සේ සිදු කරන කාරණාවක් මත එකහිලා බැහැර කරලා තියෙන්නේ. ඒ බැහැර කිරීමේ විපාකය තමයි මේ ශ්‍රවණය කරන සමස්ත ලෝකයේ ඇත්තන්ට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට හේතුව තමයි මේ ධර්මයෙන් ඈත් වීම. ඒ ධර්මයෙන් ඈත් වීම තුළ නිසාවෙන් තමයි සමාජික ජීවිතේ, ආගමික ජීවිතේ, සංස්කෘතික ජීවිතේ, ගෘහ ජීවිතයේ
ව්‍යාපාර ජීවිතයේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒකින්ද බුදුදහමේ Tamanට තියෙන ප්‍රශ්නය මේ ආපහු සඳහන් කරනවා. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාද නැද්ද කියන කාරණාව අපිට වැදගත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනත්, බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනත්, බුදුන් වහන්සේ වෙන රටක ඉපදුනත් අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ දැන් දකින්නට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ ධර්මය තුළින් තමයි මිනිස්යාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙනවා එහෙනම් කවුද මේ සසරින් එතර වෙන්නේ? දැන් ඉස්සෙල්ලා සඳහන් කරානේ සසරින් එතර වෙන්නේ නැහැ, ජාතියට, ජරාවට, මරණයටපත් වෙන්න එක නතර වෙන්නේ නැහැ. මම මේවට උත්තර දුන්නොත් කවුද ඉතිරි වෙන්නේ? කවුද එතර වෙන්නේ එහෙනම් කියලා. මේකට උත්තරයක් දෙනවා. එතර වෙන්න පුළුවන් වෙන්නේ කාටද? තමන්ගේ තියෙන චිත්තෝපක්ලේශ ධර්මයන් නැති කරන කෙනෙකුට. මොනවද මේ චිත්තෝපක්ලේශ ධර්මයන් කියලා කියන්නේ? සිතේ ඇතිවන කෙලෙස්. ඒ පසුවට දේශනා කරන්න තබාගෙන ආනන්ද හාමුදුරුවෝ මේක දකින්නවා දැන්. උත්තිය බ්‍රාහ්මණයාගේ හිතට ප්‍රශ්නයක් මේක. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නිශ්ශබ්ද වුණාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කිට්ටු වෙන උත්තිය බ්‍රාහ්මණයා ගාවට. උත්තිය බ්‍රාහ්මණයට කතා කරලා ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා උත්තිය ඔබ ප්‍රඥාවන්තයෙක් නම් මම මේ කරන්න තියෙන මම මේ දේශනා කරන උපමාව ඔයාට තේරෙනවා. ඔයා ප්‍රඥාවන්තයෙක් නම් බුදුහාමුදුරුවෝ උත්තර දීපු කාරණාවන් වලට අමතරව මේ මං කියන කාරණාවන් වලින් බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැත්තේ ආයෙත් කියන උත්තියට ඒක නිවන සම්බන්ධව වැදගත් වෙන්නේ නැති නිසා උත්තිය බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැත්තේ මං ඔයාට උත්තරයක් දෙන්නම් උදාහරණයකින් කියලා. ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා උත්තිය හිතන්න ඔයා රජ කෙනෙක් ඉන්නවා. මේ රජතුමාට තියෙනවා විශාල ප්‍රත්‍යන්ත දේශයක්. මේ දේශය වටේටම දැවැන්ත තාප්පයක් ගහනවා. දැවැන්ත තාප්පයක් ගැහුවට පස්සේ හොඳ ප්‍රඥාවන්ත දොරටු පාලකයෙක් ඉන්නවා. මේ දොරටු පාලකයා ඇතුළට යන්නේ කවුද? ගියාට පස්සේ හානියක් නොවෙන්නේ කවුද? ඇතුළට නොයන්නේ කවුද? මෙයා ගියොතින් ඇතුළට හානියක් වෙනවා කියලා තීරණය කරලා මුළු රාජධානිය වටේම ප්‍රාකාරයක් බඳිනවා. මේ ප්‍රාකාරය බැඳලා මේ ප්‍රාකාරයේ වටේම එක දවසක් ඇවිදිනවා. ඇවිදලා මෙයා බලනවා ප්‍රාකාරයේ වටේම කිසිම සිදුරක් නැහැ. බලලෙකුටවත් රින්ගන්න පුළුවන් සිදුරක් නැහැ මුළු ප්‍රාකාරයේ වටේම. එයා කියනවා දොරටු පාලකයා හිතනවා යම් කෙනෙක් මේ නුවරට ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්නට ඕන මේ දොරෙන්. පිට වෙන්නත් ඕන මේ දොරෙන්. අන්න එහෙනම් ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයෙන් මේ ලෝකයේ නැත්තම් නිවන් දකින්නවද කියන කාරණාව වැදගත් වෙන්නේ නැහැ. ඒ අහනවනේ ලෝකෙ නැත්තම් නිවන් දකින්නවද එහෙනම් ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට කියලා. ඊට පස්සේ සඳහන් කරනවා ලෝකයෙන් භාගයක් ඈතර වෙනවා කියලාකුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ලෝකෙන් කාලක්වත් ඈතර වෙනවද කියන කාරණා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. ඈතර වෙන්නේ චිත්තෝපක්ලේශ ධර්මයන් නැති කරන කට්ටිය. මොනවද? සිතේ කෙලෙස්. මොනවද කෙලෙස්? ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, පරිගැනීමේ චේතනාව, මානය, සෙය්‍යමාන, සදිසමාන, හීනමානය, ක්‍රෝධය, පටිඝය, මසුරුකම, ලෝභය, තදමසුරුකම ඕවා තමයි කෙලෙස්. ඊළඟට සතර සතිපට්ඨානය වඩන කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. පංච නීවරණ ධර්මයන් යටපත් කරන කෙනෙකුට කාමච්ඡන්ද, ව්‍යාපාදයේ අධික තරහ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තරහ නැති කරගන්න ලෝකේ තරහ යන ක්‍රම දෙකක් තියෙනවා. ව්‍යාපාදයේ අධික තරහ. මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට තරහ යනවා නම් මේ බලන කෙනෙකුට තරහ යන ක්‍රම දෙකයි ලෝකේ තියෙන්නේ. එකක් තමයි Taman කැමති දේවල් නොලැබීම. මේ කාරණාවන් ඇරෙන්න ලෝකේ කිසි කෙනෙකුට තරහ යන්නේ නැහැ. නිකන් තරහ ගියපු වෙලාවට පොඩ්ඩක් බලන්න මේ මං කියපු දේවල් ඇත්තද කියලා.
මේව කල්පනා කරන සමහරට වෙලාවක් නැති වෙයි. තරහ යන වෙලාවට එකක් තමයි මේ අහන බලන හැම කෙනාටම තරහ යන එක හේතුවක් තමයි කැමති දේවල් නොලැබීම. ලෝකේ තරහ යන්නේ පළවෙනි එක මොකක්ද? කැමති දේවල් නොලැබීම. දෙවෙනි එක තමයි අකමැති දේවල් ලැබීම. මේ දෙකෙන් අරන කිසි කෙනෙකුට තරහ යන්නේ නැහැ. බලන්න නිකමට තරහ ගියපු වෙලාවක විමසලා බලන්න පසුව ඒ වෙලාවට මතක් වුණේ නැතත් පසු වෙලාවකට මතක් කරන්න තරහ යන ක්‍රම දෙකයි. එකක් කැමති දේවල් නොලැබීම, අකමැති දේවල් ලැබීම මත තමයි තරහ යන්නේ. මෙන්න මේව නැති කරන්න පුළුවන් නම් ව්‍යාපාදය, තරහ, පටිඝය ඔය නැති කරන්නට පුළුවන් නම් නිවන් දකින්න පුළුවන් කියලා කිව්වා. එතකොට බුදුදහමේ මේ සමස්ත ලෝකයේ තියෙන සමස්ත ප්‍රශ්න වලට උත්තර දෙන බුදුදහම සූදානම් වෙලා නැහැ. දාර්ශනික ගැටලු තියෙන්නේ බලන්න ගොඩක් ඇත්තන්ට තියෙන ප්‍රශ්න, ඔය තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න මත බුදුදහම උත්තර දෙන්න සූදානම් වෙලා නැහැ. බුදුදහම උත්තර පුජ්‍යලයාගේ කොච්චර දාර්ශනික තියෙනවද නේද? හැම කෙනෙක්ම තර්ක ගොඩනගමින් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ තර්ක ගොඩනගීම තුළින් ඒ ඇත්තන් සිදු කරන්නේ තර්ක ගොඩනගන එක විතරයි. යම් කෙනෙක් අපහසුතාවයටපත් කිරීම, යම් සංස්කෘතියක්, යම් ආගමික දර්ශනයක් අපහසුතාවයටපත් කිරීම, ඒ ප්‍රශ්න වලින් සූදානම් වෙලා තියෙන්නේ ඇත්තෝ. ඒ ඇත්තෝ සූදානම් වෙලා ඉන්නේ මේකට තමයි. ඒකින්ද කිසි කෙනෙක් මත නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා අපිච ඥාතකා සම්මාපනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. ඔය ඇත්තන්ගේ ජීවිතවලට ඔය ඇත්තන්ගේ සමීපයේ ඉන්න කිසි කෙනෙකුට වග කියන්නට බෑ. නෝනට බෑ, මහත්තයට බෑ, දරුවන්ට බෑ, හාමුදුරුවන්ට බෑ, ගිහි ජීවිතයක් ගත කරන වෙන කෙනෙකුට බෑ. කිසි කෙනෙකුට තමන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට බෑ. ඔය ඇත්තන්ගේ උත්තර දෙන්න පුළුවන් කිසිම කෙනෙකුට උත්තර දෙන්නට බෑනේ. ඔය ඇත්ත ජීවත් කරොත් හිතන්න මෙන්න මෙහෙම තමන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ ප්‍රතිඵල භුක්ති විඳින්නට සිද්ධ වෙනවා අපි හැම දිනාටම. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං. වී වපුරොත් අස්වන විදිහට ලැබෙන්නේ වී. ඊළඟ කන්නේදී කෙනෙක් වී වපුරලා මාස 3ෙම ගිහිල්ලා කුඹුර ගාවට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා මොනවද? වී වපුරුවා ඒ වුණාට මට තල ලැබෙන්නට ඕන. මට තල ලැබෙන්න ඕන. මට තල ලැබෙන්න ඕන කියලා ඕන දෙයක් කරන්න, ප්‍රාර්ථනා කරන්න, පිරිච්ච යන්න, ඔය කිසි දෙයක් කරන්න වී වපුරන කෙනෙකුට තල ලැබෙන්නේ නැහැ. මේක මේ අම්බලමක අපි ඔක්කොම ජීවත් වෙන්නේ. මේ අම්බලමේ දාලා යන සිද්ධ වෙනවා අපි ඔක්කොටම. ඔය අම්බලමේ හම්බ වෙච්ච සාමාන්‍ය පොදු සමාජිකයෝ තමයි ඔය අත්තු සමීපයේ ඉන්නේ. ඒ ඇත්තනොත් එයාපහු ඒ ඇත්තන් ලැබේද නොලැබේද කියන්නේ නැහැ. තව කල්ප ලක්ෂ ගණනාවකින් හමු වෙන්නට පුළුවන් ඔය ඇත්තන්ට අපිට. ඒකින්ද තමන් කරන යහපත් කාරණාවන් මව නිසාවත්, පියා නිසාවෙන්වත්, ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය නිසාවෙන්වත් යම් පොදු කාරණාවක් මතවත් කිසි කෙනෙක් තමන්ගේ ක්‍රියාත්මක කරන යහපත් ක්‍රමවේද නැති කරන්නට එපා. හේතුව තමයි තමන් ක්‍රියාත්මක කරන ක්‍රමවේද තමන් සමග යන්නට සූදානම් වෙලා තියෙනවා. යහපත් චේතනාව යුක්තව යහපත් දේවල් සිදු කරොත්, අයහපත් චේතනාව යුක්තව අයහපත් දේවල් සිදු කරොත් එහි විපාකය අපි සමස්ත දේවල් වලට විඳින්නට සිද්ධ වෙනවා. ඒකින්ද දාර්ශනික අදහස් වලට නොයා තමන්ට එදිනෙදා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳ ගනිමින් මේ දුක නැති කරන්නට උත්සාහ කරන එක කරන්නට ඕන. අර දස අව්‍යාකෘත ඒව ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ට. සාමාන්‍ය ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා. ඔය පහන තියන්න ඕන මොන පැත්තටද කියලා සමහර ඇත්තෝ අහනවා. අපේ පැත්තටද, බුදුහාමුදුරන්ගේ පැත්තටද, බුදු පිළිමය මොන පැත්තටද තියන්නට ඕන, දිශාව මොකක්ද කියලා අහනවා. පඩිපෙළ තියන්න හොඳයිද කියලා අහනවා. ගොඩක් ප්‍රශ්න අහනවනේ. මේ අහගෙන ඉන්න නැත්තන්ට ප්‍රශ්න ඇති. බුදුහාමුදුරුවෝ තියන්න ඕන හොඳම තැන තමයි සුදුසු තැනක. කුස්සිය තියන්නේ නැහනේ. කුස්සිය තියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. වඩම්මුවන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ ඔය ඇත්තන් ගෙවල් වල තියන්න සුදුසු තැනක තියන්න. බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ගේ පැත්තට පහන හැරෙුවේ නැtei කියලා. මගේ පැත්තට පහන තියනවද කියලා අහනවා. සමහර වෙලාවට අනතුරක් නොවන විදියට පහන තියන්න.
සමහර ඇත්තෝ හිත කලකිරෙනවා බුදු පහන නිසාවෙන් අපේ ගෙදර ගිනි ගත්තා. ඒකින්ද බුදු පහන තියන්න නැතුව ඉන්න උත්සාහ කරනවා සමහර ඇත්තන්. බුදු පහන හින්දා තමයි අපලේ සිද්ධ වුනේ අපේ ගේත් ගිනි ගත්තා. ඒවට උත්තර දෙන්න නැත්තොත් ඉන්නවා මට. ඒකින්ද දාර්ශනික අදහස් වලට නොයා තමන් ඇසුරු කරන භික්ෂුන් වහන්සේ නමක්ෝ තමන් ඇසුරු කරාට පස්සේ යහපත් උත්තරයක් ලැබෙනවා කියන කෙනෙකුගෙන් උත්තර ප්‍රාර්ථනා කරන්නට ජීවිතය සතුටින් ගත කරන්නට පුළුවන් එතකොට හැම දිනාටම. ඒකින්ද අපි නැතර කරන්නට ඕන බුදුදහමේ උගන්වන්නේ මොකක්ද? බුදුදහම කියලා කියන්නේ උඩුගම් බලා පිහිනීමක්. බුදුහාමුදුර දේශනා කරන්නේ මොකක්ද? සමස්ත සත්වයා වතුරේ පහළට ගහගෙන යන එක කරන්නේ. ගහගෙන යන නැත්තන් ගහගෙන යන නොදී උඩහට පිහිනීම තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. එය සාක්ෂාත් කර ගැනීමට මේ ධම්සතර නාලිකාවේ ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම හැකියාව ලැබේවා. නුවණැස පෑදේවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් වියුක්ත වෙලා නිවන් සම්පත් ළඟා කර ගැනීමට අද දිනේ මේ සිදු කර ගන්නට යෙදුනා වූ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හේතු වාසනා වේවා. අද ධර්ම දේශනාවේ දායකත්වය සපයන්නේ කඩවැද්දුව කෝරළේ ගෙදර පදිංචිව සිටින HP සුනිසිරි මහත්මයා සහ මාළනී නෝනා මහත්මිය දියණිය ඇතුළු ඇත්තන්. පින්කමේ ආරමුණ තමයි උඩාපරැක්ක කෝරළේ ගෙදර පදිංචි වෙසට මිය පරලෝ යන්ට යෙදුනා වූ LP පේමාවතී ආදරණීය මෑණියන් වහන්සේ ගමේ භාවිතා කරන්නේ කෝරළේ ගෙදර මහා හාමිනේ මෑණියන්ගේ 6 වර්ෂ පූර්ණ නිමිත්ත පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුව පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මීට වසර 24කට පෙර මිය පරලෝකීය හේවාපාතකයේ දොන් බස්තියෙන් කෝරළේ ගෙදර පොඩි මහත්මයා ආදරණීය පියාණන් වහන්සේ උඩාපරැක්ක ආගරවල ගෙදර පදිංචිව සිට නැසී ගිය මාළනී හේමලතා මහත්මියගේ දෙමව්පියන් වන කණංකේ විතානගේ ඩැනියෙල් පියාණන් වහන්සේ සහ හේවා කොකාවලගේ දයාවතී ආදරණීය මෑණියන් වහන්සේට පින් ප්‍රාර්ථනා කිරීම කිරින්දේ පියරත්න ස්වාමින් වහන්සේට HP පියසේන මහත්මයා දෙහිවල සිට මිය පරලෝකීය HP සෝම්පාල මහත්මයා දෙහිවල සිට මිය පරලෝකීය රොසලින් හේවාපාතගේ මහත්මිය දෙහිවල සිට මිය පරලෝකීය HP විමලසේන මහත්මයා අපරැක්ක HP සුගතපාල මහත්මයා අපරැක්ක HP සීලවතී මහත්මිය කඹුරුපිටිය දැනීගමගේ මහතා අත්තුඩාව අනෝමා දිසානායක මහත්මිය දෙහිවල ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ සත්පුරුෂ ඥාතීන්ගේ බලාපොරොත්තුව. ඊළඟට ආශිර්වාද සිදු කරනවා රෝගාතුරව සිටින ලොකු අක්කා අපරැක්කේ අයියා සුදු අයියා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවා ආශිර්වාද කිරීම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් මේ ධර්ම දේශනා පින්කමේ නිදුක් නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. සුනිසිරි මහත්මයා මාළනී මහත්මිය දියණිය ඇතුළු පවුලට සහභාගී වෙලා ඉන්න ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා ආයුරාෝග්‍ය සම්පන්නිය ලැබේවා කායික සනසිල්ල මානසික සනසිල්ල ලැබේවා වර්ග પરම්පරාවෙන් මිය පරලෝකීය හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා සුජීවත්ව වාසය කරන මෙතෙන්ට සහභාගී වෙලා ඉන්න ඔබ හැම දිනාටම සහභාගී නොවූ හැම දිනාටමත් මේ ධම්සතර නාලිකාවෙන් ලෝකයේ පුරා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා සිටින සූදානම් වූ ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා ඔබ හැම දිනාටමත් අප හැම දිනාටමත් සමස්ත ලෝකයේ හැම දිනාටමත් කාය චිත්ත පීඩාදියකින් තොරව බොහොමත්ම සතුටින් ජීවිත ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා අමා මහ නිවන් සප ලැබේවා කියලා සාදුකාරයක් දීලා හැම දිනෙකම පින් ප්‍රාර්ථනා කරගන්නට ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති කොහොම වන්දනා කරන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං